අයිබෝන් හැම දෙනාටම ඩීටෙක් වීඩියෝ channel එක වෙනුවෙන් ඔබට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ forward reverse circuit එක කොහොමද diagram එක design කරගන්නේ සහ ඒක කොහොමද PLC software එකේ ඇඳලා ඒක simulate කරන්නේ කොහොමද කියලා තමයි බලන්න යන්නේ. ඉතින් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරුණා. මගේ channel එක subscribe කරලා නැත්නම් මුලින්ම subscribe කරලා ඉන්න. ඔයාලට වැදගත් වීඩියෝ කීපයක් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. forward reverse forward reverse circuit එක electrical කරන අපි හැමෝම අහලා තියෙන, දැකලා තියෙන සහ කරන්න වෙන අනිවාර්යයෙන්ම පරිපථයක්. ඒක නිසා අපි ඉස්සෙල්ලාම මෝටරයක් කොහොමද බලමු ඉදිරිපසට සහ පසුපසට ධාවනය වෙන්නේ ඒක කරගන්නේ manually කොහොමද කියලා ඉස්සෙල්ලාම පොඩ්ඩක් බලලා ඉමු. හරි. මුලින්ම අපි 3-phase motor එකේ terminal box එක ගැන කලකලා බලමු. terminal box එකේ terminal 6ක් තියෙනවා. ඒවා නම් කරලා තියෙන්නේ U1 U2 V1 V2 W1 W2 කියන ආකාරයට. ඒතර මේකේ winding පිහිටන්නේ U1 වල ඉඳන් U2 වලට එකයි, V1 වල ඉඳන් P2 වලට එකයි, W1 වල ඉඳන් W2 වලට එකයි. එතකොට අපිට සැපයුම සැපයුම ලැබෙන්නේ කලා තුනක් විදිහට, අංශක 120ක කලා කෝණයකින් තියෙන විදිහට මෙන්න මේ විදිහට. ඒක අපි නම් කරගන්නවා L1 L2 L3 කියලා. එතකොට අපිට තව අමතරව නියුට්‍රල් එකකුත් එනවා. 3-phase supply එක. නියුට්‍රල් එකත් මේ විදිහට තියෙනවා. එතකොට අපි මේ supply එක මේ මෝටරේට කනෙක්ට් කරන විදිහ අනුව මේ මෝටරය අපිට ධාවනය කරගන්න පුළුවන්. අපි ඒකට contactors භාවිතා කරලා මේ මෝටරේ වයරින් කරගන්නවා forward reverse circuit එකේදී. හරි. එතකොට මේ 3-phase motor එකක් ධාවනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටාර් ආකාරය. අනිත් එක තමයි ඩෙල්ටා ආකාරය. මම ඉස්සෙල්ලාම කියා දෙන්නම් ස්ටාර් ආකාරයට අපි මේ ටර්මිනල් බොක්ස් එක වයරින් කරගන්නේ කොහොමද කියලා. මම ආපහු මේ ටර්මිනල් ටික අඳිනවා මෙතනම. right. මම ආපහු නම් කරගන්නවා U1 U2 V1 V2 W1 W2. අපි මුලින්ම බලමු ස්ටාර් ආකාරයට මේ ටර්මිනල්ස් ටික ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. ස්ටාර් ආකාරයේදී වයින්ඩින් ටික පිටන්නේ එන්න මේ ආකාරයට. එතකොට අපි මේවා නම් කරගත්තොත් U1 මෙතන තියෙනවා U2 V1 මෙතන තියෙනවා V2 මෙතන තියෙනවා W1 මෙතන තියෙනවා W2. මෙතන ටර්මිනල් එක එකට අම්බරලා තියෙනවා. මෙතනට කියනවා ස්ටාර් පොයින්ට් කියලා. ස්ටාර් පොයින්ට් එක තමයි මෙතන තියෙන්නේ. අපි එතකොට බලමු මේ ටර්මිනල් බොක්ස් එකේ කොහොමද ස්ටාර් ආකාරයට මේ මෝටරේ සක්සා ගන්නේ කියලා. අපිට කරන්න තියෙන මෙච්චරයි. මෙතන ඉතුරු වෙලා තියෙනවා U1 V1 W1 කියලා. එතකොට අපිට ඒ ටික හම්බ වෙනවා මෙතන ටර්මිනල් බොක්ස් එකේදී U1 V1 W1. එතකොට මෙතන U2 W2 V2
U2 W2 V2 කියන ටර්මිනල්ස් ටික එකට ගැට ගහලා එකට සම්බන්ධ කරලා තියෙනවා. අපි කරන්නේ මෝටරයක් උස්සා දුවන්න ඕන වෙලාවට හොඳ යකඩ ප්ලේට් එකක් හරි එහෙම නැත්නම් හොඳ සන්නායකයක් හරි දාගලා මෙන්න මේ ටර්මිනල්ස් තුන ෂෝට් කරගන්න එක තමයි කරන්නේ. එතකොට මේ මෙතන තමයි පිහිටන්නේ ස්ටාර් පොයින්ට් එක. මෙන්න මේ ටර්මිනල්ස් තුනට අපි L1 එකයි L2 එකයි L3 එකයි සම්බන්ධ කරගෙන මෝටරේ ස්ටාර් විදිහට දුවනවා. හරි. අපි බලමු ඊට පස්සේ ඩෙල්ටා විදිහට මෝටරයක් සකසා ගන්නේ කොහොමද කියලා. මම අපහු මේ ටර්මිනල්ස් ටික අඳිනවා. මම නම් කරගන්නවා U1 U2 V1 V2 W1 W2 විදිහට. ඒක ඩෙල්ටා කනෙක්ෂන් එක අපිට පිහිටන්නේ මෙන්න මේ ආකාරයට තමයි වයරින් ඩයග්‍රෑම් එකේදී. මේ ආකාරයට වයින්ඩින් තුන පිහිටනවා. එතකොට අපි නම් කරගත්තාම අපි ඉස්සලා මේ ඩෙල්ටා පද්ධතිය විකසනය කරගමු. මේ තියෙන්නේ වයින්ඩින් තුන පිළිවෙලට. ඒතර මම මේක නම් කරගන්නවා U1 U2 V1 V2 W1 W2 කියලා. හරි. එතකොට මේ ටර්මිනල්ස් ටික තමයි මෙතන තියෙන්නේ. අපි බලමු දැන් මේක මෙතන කොහොමද මේක හදාගන්නේ කියලා. ඔකටට පේනවා U1 එකයි W2 එකයි එකට ගැට ගහලා තියෙන්නේ මෙතනදී. U1 එක කොහෙද? මෙන්න U1 එක. W2 එක කොහෙද? මෙන්න මෙතන. අපි කරන්නේ හොඳ සන්නායකයක් යොදාගෙන මෙන්න මේ U1 එකයි W2 එකයි එකට සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයට. ඊට පස්සේ දෙවෙනි පොයින්ට් එකට අපි එමු. දෙවෙනි පොයින්ට් එකේ තියෙන U2 එකයි V1 එකයි එකට සම්බන්ධ කරගෙන U2 එකයි V1 එකයි එකට සම්බන්ධ කරගන්නවා. එතකොට තුන්වෙනි පොයින්ට් එකේදී V2 එකයි W1 එකයි එකට සම්බන්ධ කරගන්නවා. මෙන්න අපේ W1 එක, මෙන්න අපේ V2 එක. right. හරි. මෙන්න මේ ආකාරයට තමයි ඩෙල්ටා ආකාරයට මෝටරයක් දුවනකොට මෝටරේ ටර්මිනල්ස් ටික පිළිවෙල කරගන්න. මේවට හොඳ මෝටරේ දාට අවශ්‍ය කරන ධාරාවට ගැලපෙන සන්නායක යොදාගෙන ටර්මිනල් කරගන්න ඕන. එතකොට අපිට මෙතන සැපයුම ලබා දීමට ස්ථාන දෙකක් පිටලා තියෙනවා. අපි ඒ දෙකෙන් එකක් තෝරගන්නවා. අපි හිතමුකෝ U1 V1 W1 පැත්තට සප්ලයි දෙනවා කියලා. එහෙනම් අපි මෙන්න මේ ආකාරයට L1 L2 L3 සැපයුම මෙන්න මෙතන ලබා දෙනවා. එතකොට අපිට මේ මෝටරේ ඩෙල්ටා ආකාරයට දුවන්න පුළුවන්. හරි. තවත් විශේෂ දෙයක් කියන්න ඕන. හැම මෝටරයක්ම හැම 3 phase මෝටරයක්ම ඩෙල්ටා ආකාරයට දුවන්න බෑ. මොකද මෝටරේ නේම් ප්ලේට් එකේ ගහලා තියෙනවා මේ මෝටරේ ඩෙල්ටා අවස්ථාවේදී මේ වයින්ඩින් එකකට දරන්න පුළුවන් උපරිම වෝල්ටීයතාවය කොච්චරද කියලා. ඒ වෝල්ටීයතාවය ලංකාවේ විදිහට ගත්තොත් වෝල්ට් 400ට වඩා වැඩි නම් පමණයි ලංකාවේදී මෙන්න මේ 3 phase මෝටරයක් ඩෙල්ටා ආකාරයට දුවන්න පුළුවන් වෙන්නේ. ඒක නේම් ප්ලේට් එක බලලා අනිවාර්යෙන් ඔය කට්ටිය කනෙක්ට් කරන්න නැත්නම් මෝටරේ පිච්චෙන්න පුළුවන්. අවශ්‍යතාවය පරිදි මේ මෝටර අපිට වෙළඳ පොලේ ගන්න තියෙනවා. මම දැකලා තියෙන විදිහට 380 ඩෙල්ටා දුවන මෝටරක් තියෙනවා. ඒ වගේ ඒවා අපිට කවදාකවත් ලංකාවේදී ඩෙල්ටා ආකාරයට දුවන්න බෑ. මොකද පිච්චෙනවා. ලංකාවේ 3 phase voltage එකේ RMS එක වෝල්ට් 415ක් නිසා. ඒකත් ඔකට හොඳට මතක තියාගන්න.
හරි. ඊට පස්සේ අපි බලමු ත්‍රිපස් මෝටරයක් කොහොමද ෆෝවර්ඩ් රිවර්ස් දුවන්නේ, මොකද්ද ඒකට ඇති වෙන සංසිද්ධිය කියලා. හරි, මම මෝටරේ මෙන්න මේ ආකාරයට ඇඳ ගන්නවා. මේක තමයි මගේ මෝටරේ. 3 phase මෝටරයක්, 3 phase මෝටරයක්. මම හිතනවා මේක ස්ටාර් විදියට දුවනවා කියලා. හරි. එතකොට අපිට සැපයම තියෙනවා ටර්මිනල්ස් තුනකින්. රයිට්. එතකොට අපේ මෝටරේ ඉන්පුට් ටික තමයි මේ. හරි. මම මේක ෆෝවර්ඩ් දිශාවට භ්‍රමණය කරනවා. මම මේක රිවර්ස් පැත්තට භ්‍රමණය කරනවා. හරි. එතකොට අපි මෙතන සැපයුම අපිට තියෙන L1, L2, L3. මෙතනත් අපිට එහෙමයි L1, L2, L3. එතකොට අපේ ටර්මිනල්ස් අපි ඉස්සලා සම්බන්ධ කරේ U1 එකටයි, V1 එකටයි, W1 එකටයි. මෙතනත් ඒ විදිහමයි U1 එකයි, V1 එකයි, W1 එකයි. හරි. එතකොට අපිට අපි හිතනවා මේ අතර මෝටරයක් දුවන්න, මේ පැත්තට මෝටරේ දුවන්න සප්ලයි දෙන්න ඕන L1 එක U1 එකට දෙනවා, L2 එක V1 එකට දෙනවා, L3 එක W1 එකට දෙනවා. හරි. එතකොට මේ අතර මෝටරේ භ්‍රමණය වෙනවා නම් අපි මේකේ දිශාව මාරු කරන්න ඕන නම් අපි කරන්නේ මෙන්න මේ වගේ චූටි දෙයක්. L1 වල සප්ලයි එක අපි L1 වලටම දෙනවා. එතකොට L2 වලින් යන සප්ලයි එක අපි අරගෙන W1 වලට දෙනවා. එතකොට L3 වල එන සප්ලයි එක ඇවිල්ලා අරගෙන V1 වලට දෙනවා. එතකොට මෙන්න මේ මෙතනදී මාරු කරන කලාව අනුව මේ මෝටරේ ඩිරෙක්ෂන් එක මාරු වෙනවා. අපිට ඕන නම් L1 එකයි L3 එකයි මාරු කරගන්නත් පුළුවන්. අපිට ඕනම පේස් දෙකක් මාරු කරපුවාම මෝටරේ දිශාව මාරු කරගැනීමේ හැකියාවක් 3 phase මෝටර වලදී තියෙනවා. ඒක තමයි මෙතන බේසික් එක. ඉතින් අපි මේ සංසිද්ධිය උපයෝගී කරගෙන මෝටරයක් ෆෝර්වර්ඩ් සහ රිවර්ස් ආකාරයට භ්‍රමණය වෙන විදිහ සකසා ගන්න විදිහ කන්ට්‍රෝල් සර්කිට් එක ගැන ඉස්සරහට සාකච්ඡා කරමු. හරි. කන්ට්‍රෝල් සර්කිට් එක හැදෙන්නේ ඩෝල් සර්කිට් දෙකක එකතුවෙන්, සරලවම කිව්වොත්. ඔකට මම කලින් වීඩියෝ එකේ ඩෝල් සර්කිට් එක කරා. හරි. අපි දැන් කන්ට්‍රෝල් සර්කිට් එක ඇඳලා බලමු. PLC එකට කන්වර්ට් කරගමු ඊට පස්සේ. රයිට්. හරි, අපි දැන් බලමු මේ ආකාරයට ෆෝර්වර්ඩ් රිවර්ස් දුවන්න කන්ට්‍රෝල් සර්කිට් එක. ඒ කියන්නේ කන්ට්‍රෝල් සර්කිට් එක අදින හැටි සහ PLC එක සරලව වයරින් කරගන්න ආකාරය රූප සටහනක් මගින් ඇඳගෙන අපි පොඩ්ඩක් තහවුරු කරගමු. මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි වෙන්නේ කියලා. හරි. අපි හිතමු මෙන්න මේක තමයි අපේ PLC එක කියලා. right. එතකොට අපි PLC එකට ඉන්පුට් දෙන්න ඕන ෆෝර්වර්ඩ් වෙන්න කියලා එක බටන් එකක්. එතකොට අපි තව එකක් දෙන්න ඕන රිවර්ස් වෙන්න කියලා බටන් එකක්. එතකොට අපි තව එකක් දෙන්න ඕන ස්ටොප් වෙන්න කියලා බටන් එකක්.
right මේ ටික අපි ඔක්කොම PLC එකේ voltage එක අනුව 24 volt හෝ 12 volt වලට සම්බන්ධ කරගන්නවා. එතකොට අපේ output තියෙන්නේ contactor දෙකයි. ඒ contactor දෙක මේ විදිහට දාගමු. K1 K2 right මේක අපේ මෙතන තියෙන රිලේ එක හරහා 230 or 24 420 වගේ සප්ලයි එකකින් මේක ක්‍රියාත්මක වෙනවා. මෙතන තියෙන රිලේ එක හරහා. එතකොට මෙන්න මේ වගේ පොඩි සර්කිට් එකක් තමයි PLC එකට එන්නේ. එතකොට අපි මේකට අප්ලෝඩ් කරන ප්‍රෝග්‍රෑම් එක අපේ PC එකෙන් තමයි අප්ලෝඩ් කරන්නේ. අප්ලෝඩ් කරපුවම අපි මේ ෆෝවර්ඩ් බටන් එක ගහපුවම මෝඩ් K1 එක අල්ලලා මෝටරේ ෆෝවර්ඩ් දිශාවට කරගෙනවා. ඊට පස්සේ ස්ටොප් කරලා රිවර්ස් එක ගහපුවම රිවර්ස් පැත්තට කරගෙනවා. ඔය සරල සංසිද්ධිය තමයි වෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ PC එකේදී කරගන්න කාර්ය ඉස්සරලාම contact point හරහා කොහොමද කරගන්නේ කියලා පොඩි සර්කිට් එකක් අඳලා බලමු. right මම ඔය කට්ටියට කලිනුත් කිව්වා forward reverse circuit එක කියන්නේ ඩොල් සර්කිට් දෙකක එකතුවක් කියලා. එතකොට ඒක මෙන්න මෙහෙම තමයි සරලව ඇඳගන්නේ. අපි ලයිව් එක මෙතනින් තියාගමු. තියාගෙන අපේ ප්‍රොටෙක්ෂන් වලට දාන 96 contact point එක thermal overload එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපේ stop button එක emergency stop එක ඊට පස්සේ අපේ forward button එක අපේ මෙතනින් තියෙනවා. ඊට පස්සේ ඩොල් සර්කිට් එකට වඩා එක දෙයයි වෙනස් වෙන්නේ මෙතනදී. ඒක ගැන මම ඔයාලට ඉස්සරහදී කියලා දෙන්නම්. ඒක තමයි ඉන්ටර්ලොක් එක. ඉන්ටර්ලොක් ස්විච් එකට පාවිච්චි කරන්නේ normally close contact point එක. ඒක තමයි මේ. එතකොට ඊට පස්සේ ඒක හරහා සීරීස් වෙලා contactor K1 එක මෙතෙන්ට එනවා. ඒක නියුට්‍රල් එකට සම්බන්ධ වෙනවා. මේක තමයි අපේ නියුට්‍රල් බාර් එක. හරි. එතකොට අපි දන්නවා K1 forward button එක ගැහුවොත් අල්ලනවා. නමුත් forward button එක අතහැරපුවාම K1 අතාරිනවා. ඒ නිසා මෙයා self hold කරගන්න ඕන. ඒ නිසා මේ K1 ගේම auxiliary එක කරා අපි ඒ දේ කරගන්නවා. අපේ forward button එකට parallel වෙන්න තවත් normal open contact point එකක් parallel කරගන්නවා. එතකොට අපිට මේ K1 forward button එක ගහලා self hold කරලා තියාගන්න පුළුවන්. හරි. මම ඔය කට්ටියට කියවනේ දැන් ඩොල් සර්කිට් දෙකක එකතුවක් තියෙන්නේ කියලා මේ forward reverse circuit එකට. හරි. එතකොට කොහොමද ඒක වෙන්නේ? මෙන්න මේ කෑල්ල පොදුයි කියලා ගත්තාම ආරක්ෂාව සඳහා තියෙන කෑල්ල පොදුයි කියලා ගත්තාම අපි මෙන්න මේ බ්‍රාන්ච් එක දික් කරනවා ඉස්සරහට. දික් කරපුවාම අපිට තවත් අපි මෙන්න මේ සර්කිට් කෑල්ලක් මෙතනින් ඇඳ ගන්නවා. අපි ඒක දා ගන්නවා මෙතන රිවර්ස් බටන් එක කියලා. ඊට පස්සේ මේ වගේම ඉන්ටර්ලොක් සිස්ටම් එකකුත් දා ගන්නවා. දාලා අපේ K2 contactor එක දා ගන්නවා. දාලා ඒක නියුට්‍රල් එකට සම්බන්ධ කරනවා. මේක තමයි අපේ රිවර්ස් ස්විච් එක. ඊට පස්සේ මෙයා self hold කරගන්න ඕන නිසා මෙයාට parallel තවත් contact point එකක් දා ගන්නවා normal open එක. එයාගේ අයිතිකාරය එතකොට K2. මෙයාගේ අයිතිකාරය K1. හරි. එතකොට මෙන්න මෙතන තියෙන normal close point දෙක මොකද්ද? ඒකට තමයි interlock system එක කියලා කියන්නේ. එතකොට මේ interlock system එක හදාගෙන තියෙන්නේ මේ දෙන්නගේ තියෙන contact point දෙකක් භාවිතා කරලා. ඒක ඇත්තටම කිව්වොත් හරි සරල සිද්ධියක්. අපි කලින් මෙතනදී කතා කරපු විදිහට
මේ කන්ට්‍රැක්ටර් දෙක එකපාර ඔන් වුණොත් මෙතනදී කේස් දෙකක් ෂෝට් වෙලා ලයින් එක ට්‍රිප් වෙන්න පුළුවන්. අන්න ඒක වළක්වා ගන්න තමයි මේ ඉන්ටර්ලොක් සිස්ටම් එක දාලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතන ඉතින් වෙලා තියෙන්නේ K2 ගේ ආරක්ෂාවට සීරීස් කරලා තියෙන්නේ K1 ගේ normal close එකක්. එන්න මෙයා තමයි මෙයාගේ අයිතිකාරයා. එතකොට K1 ගේ ආරක්ෂාවට මෙයාට සීරීස් කරලා තියෙන මෙයා හරහා සප්ලයි වෙලා තියෙන K2 ගේ normal close එකක් හරහා. එතකොට මෙයාගේ අයිතිකාරයා K2. K2 ගෙන් K1 ට ආරක්ෂාව දෙනවා. K1 ගෙන් K2 ට ආරක්ෂාව දෙනවා. මෙන්න මේ සරල සිද්ධිය තමයි ඉන්ටර්ලොක් සිස්ටම් එකක් කියලා කියන්නේ. ඒක ඔය කට්ටිය හොඳට මතක තියාගන්න. අපි දැන් බලමු මෙන්න මේ රිලේ සර්කිට් ඩයග්‍රෑම් එක කොහොමද PLC එකකට කන්වර්ට් කරන්නේ, PLC එකකට කන්වර්ට් කරගන්නේ පොතේ අඳගන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. මම මේක පැත්තකින් තියාගන්නවා. තියාගෙන අලුත් කොලයක් ගන්නවා. right. ඔකට පේන්න මම තියාගන්නවා. මම ඔකට මුලිනුත් කිව්වා මෙන්න මෙතනදී අපි මේක කන්වර්ට් කරනකොට මෙන්න මෙතනින් ඇණයක් ගහලා මේක මේ පැත්තට කරගමු කියලා. මේ පැත්තට කරගුවම අපිට එන්නේ ඔන්න ඔය වගේ ඩයග්‍රෑම් එකක්. මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් තමයි එන්නේ. මෙන්න මේක තමයි අපේ PLC එක වෙන්නේ. PLC ladder diagram එක වෙන්නේ ඔන්න ඕක. අපි දැන් ඕක ladder විදිහට ඇඳගමු. හරි. මේක තමයි අපේ මේ පැත්තේ තියෙන බස් බාර් එක. right. එතකොට ඔය කට්ටියට හොඳට පේනවා මෙතන normal close එකයි මෙතනත් normal close එක. අපි මේකේ stop button එක. අපි ඉස්සලාම මෙන්න මේ branch එක ඇඳගන්න. විශේෂයෙන් කියනවනම් මෙන්න මෙතන මේක කොටස් දෙකකට තමයි අපි PLC එක අඳින්නේ. මේක ලොකු පරිපථයක් නිසා ඒක නිසා අපි මෙන්න මේ branch එක වෙන් කරගෙන අපි PLC එක ඇඳගමු. right. එතකොට normal close එකක් දාන්නත් මෙන්න මේ විදිහට. මේක තමයි මේ. ඊට පස්සේ දෙවෙනි එක. මේක මේ දෙක. ඔන්න අපේ ඊගාව normal close එක. හරි. ඊට පස්සේ මෙන්න මෙතෙන් දෙනවා. මෙතන normal open එකක් තියෙනවා. ඒක දාගන්නවා අපි මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ ඒකට parallel normal open එකක් තව එකක් තියෙනවා. ඒක අපි මෙන්න මෙතනින් දාගන්නවා. මේක එකට සම්බන්ධ කරලා දෙන්නේ. ඊට පස්සේ අපේ normally close interlock switch එක තියෙනවා. ඒක අපි මෙන්න මෙතනින් දාගන්නවා. right. ඊට පස්සේ අපේ K1 කියන්නේ අපේ output එක තියෙනවා. මේ output එක අපි මෙතනින් මේ ආකාරයට දාගෙන අපේ දෙවෙනි නියුට්‍රල් එකට දෙවෙනි බස් බාර් එකට මේක සම්බන්ධ කරගන්න. හරි. එතකොට අපි මේ පළවෙනි branch එක ඇඳලා ඉවරයි. ඊට පස්සේ ඔය කට්ටියට මම කිව්වා ඉස්සෙල්ලා මෙන්න මේ කෑල්ල මේකට පොදුයි කියලා. එතකොට අපි කරන්නේ මෙන්න මේ කෑල්ලයි ඔන්න ඔය ආකාරයට ඇඳ ගන්නවා. දෙවෙනි කොටස විදිහට. අපේ ඊට පස්සේ පළවෙනි දෙනවා thermal overload එක. ඊට පස්සේ stop එක පොදුයි. ඒ ඔක්කොම close button. ඊට පස්සේ අපි මෙතන ඉඳන් කෙලින්ම යන්නේ මෙන්න මෙතෙන්. අපේ reverse button එකට. reverse button එක තියෙනවා normal open එක. ඊට පස්සේ K2 අපේ parallel කරලා දෙන K2 ගෙන් normal open එක. ඊට පස්සේ අපේ interlock එක තියෙනවා. interlock එක normally close. ඊට පස්සේ අපේ output එක K2 තියෙනවා. right. එන්න මේ විදිහට තමයි forward reverse ladder diagram එක එන්නේ. හරි. මම දැන් මේක නම් කරගන්නයි හදන්නේ. හරි. මේක අපේ
emergency stop එක. අපි මේකට address කරමු 0.0 කියලා. මේක අපේ stop button එක. ඒක අපි දාගමු 0.01 කියලා. මේක අපේ stop එක. මේක අපේ thermal overload එක. එතකොට මෙන්න මෙතනදී මේ දෙකට ඒ විදිහමයි 0.0යි command කැලල නිසා ඒක අපේ thermal overload එක. මේක අපේ stop එක. මේක 0.01යි. හරි. එතකොට මෙන්න මේක තමයි අපේ forward button එක. මේක තමයි එතකොට අපේ reverse button එක. හරි. එතකොට මෙයා අපි නම් address කරගන්න 0.02 කියලා. මෙයා එතකොට මෙයා forward button එක, මෙයා reverse button එක. ඒ නිසා මෙයාව 0.03 කියලා නම් කරගන්නවා. මොකද button දෙක පොදු නැහැ, වෙන වෙනමයි තියෙන්නේ. separate යන්නේ, වෙන වෙනමයි යන්නේ. මේ කෑල්ල විතරයි පොදු. මෙතනදී මේ කෑල්ල විතරයි පොදු. ඒ කෑල්ල නිසා මෙන්න මේ කෑල්ල විතරයි අපේ පොදු. හරි. එතකොට මෙයා අපේ K1 එක. මෙයා අපේ K2 එක. එතකොට මෙයා self forward contactor එක self fold කරන්න ඕන නම් K1 ගෙන් auxiliary එකක් අරන් තමයි අපි self fold කරේ. ඒ නිසා මෙයාට K1 ගේ ගුණාංග තමයි තියෙන්නේ. එතකොට මෙයා අපි K1 CI.0 කියලා නම් කරොත් මෙයාටත් අපි CI.0 කියලා තමයි දෙන්නේ. හරි. එතන මෙයා අපි CI.0 කියලා දාගත්තාම මෙයාගේ auxiliary එකක් තමයි වෙන්න මෙතන තියෙන්නේ. එයාටත් අපි CI.0 කියලා තමයි දාන්නේ. එතකොට මෙයා අපේ K2 ගේ auxiliary එක. right. එතකොට අපේ interlock system එක කොහොමද හැදෙන්නේ? interlock system එක හැදෙන්නේ මේ දෙකේ සුහද මාරුවකින්. එතකොට මෙන්න මේ K2 ගේ auxiliary එකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මෙතන K1 ගේ auxiliary එකක් තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට අපි ඒක මේ විදිහට දාගමු. මෙතන අපි address කරනවා CI.02 කියලා. address කරනකොටම automatically මෙයා K2 ගේ auxiliary එකක් කියලා ඔටෝම දාගන්නවා. right. එතකොට K1 ගේ auxiliary එක මෙතන තියෙනවා. එයාට අපි address කරනවා CI.02 කියලා. එයා address කරනකොටම enter කරනකොටම K1 ගේ auxiliary එකක් කියලා මෙයාව දාගන්නවා. මෙන්න මේක තමයි අපේ forward reverse ladder diagram එක. මෙන්න මේක අපි CX program වල ඇඳලා run කරලා බලමු කොහොමද simulate වෙන්නේ. මෙයා on වෙන වෙලාවට මෙයා on කරන්න පුළුවන්ද බැයිද, interlock system එක වැඩ කරනවද කියලා අපි PC එකේදී හමු වෙමු. අපි යමු CX program වලට PC එකේදී හමු වෙමු. හරි, අපි දැන් PC එකට ඇවිල්ලා ඉන්නේ. අපි CX program open කරගමු. හරි, CX program open කරන file ගිහිල්ලා new යමු. ඉතින් මෙතන අපි project එක forward reverse කියලා දෙමු. දීලා මෙතන PLC එක අපි select කරගමු CP1L කියන එක. දාලා OK කරමු. හරි, අපිට සුපුරුදු window එක ආවා. හරි, අපි ඉස්සෙල්ලාම normal process එකක් දාගමු. ඒකට address එක දෙමු 0.0 කියලා. ඊට පස්සේ ඒක අපේ thermal overload එක නිසා අපි ඒක T කියලා දාගමු. හරි, ඊට පස්සේ තවත් close එකක් තමයි ගාවට තියෙන්නේ. ඒක අපි address එක දෙමු 0.01 කියලා. ඒක අපේ stop button එක stop කියලා දාගමු. දාලා OK කරලා normally open එකක් ගමු. open එක අපේ 0.02 address එක.
ඕකේ කරලා එක කමෙන්ට් එක දෙමු forward කියලා. forward. ඕකේ කරමු. ඊට පස්සේ අපිට ඉන්ටර්ලොක් එකට normal close එකක් දෙමු. අපි ඒක දෙන්න බලාපොරොත්තු වෙන CI.0.0 බිඳුවයි එකෙන් ඒක අපි K2 contractor K2 කියලා දාගමු. ඊට පස්සේ අපි මේ branch එක පොඩ්ඩක් දික් කරගෙන output එක දාගමු K1 ගේ. ඒක අපි CI.0.0 කියලා දාගමු. දාලා ඒක අපි K1 කියලා දාගමු. right. අපේ ඒ branch එකේ තව එක අඩුපාඩුවක් තියෙන්නේ. ඒක තමයි interlock එක. interlock එක අපි forward button එකට parallel කරමු. ඒක අපි එතකොට CI.0.0 තමයි බිඳුවෙන් තමයි එන්නේ. ඒක අපි K1 කියලා දාගෙන තියෙනවා. ඒක automatically එනවා. right. මේ කැලල දැන් සම්පූර්ණයි. ඊට පස්සේ අපි දෙවෙනි branch එක අපේ මෙතන අපේ thermal overload එක ඒකට අපි address කරලා තියෙන 0.0 කියලා. ඒක enter කරපුවම ඒක thermal overload එක කියලා එනවා automatically. ඒක enter කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි button එක stop එක ඒක 0.01. ඒකත් ඕකේ කරපුවාම stop එක කියලා එනවා. හරි ඒ command කැලල අපේ. ඊට පස්සේ අපිට තියෙන්නේ normal open එකක්. open reverse button එක. ඒක අපි දෙමු 0.03 කියලා. ඒක ඕකේ කරලා ඒකට comment එක දෙමු reverse කියලා. හරි ඊට පස්සේ අපි interlock එක දාගමු. interlock එක අපි දෙමු K1 ගේ address එක. ඒක මොකද K1 තමයි ඒකේ අයිතිකාරය. CI.0.0 ඕකේ කරමු. right ඒක K1 කියලා වැටෙනවා. ඒක automatically. හරි ඊට පස්සේ අපි මේ branch එක ටිකක් දික් කරගෙන අපේ output එක දාගමු. output එක වෙන්න. output එක K2 ට අපි දැම්මේ CI.0.0 එකයි කියලා. ඕකේ කරමු. අන්න එක K2 කියලා ගත්තා. මෙන්න මෙතනදී අපි ඒක යූස් කරා. ඒ නිසා ඒක K2 කියලා automatically ගත්තා. right. අපිට දැන් මේකේ තියෙන්නේ self holding කැලල විතරයි. අපි self holding එකටත් reverse button එකට parallel කරගමු. K2 ගේ auxiliary එකක්. ඒකට K2 ගේ address එක දෙමු. ඕකේ කරමු. K2 කියලා දෙනවා. අන්න auxiliary එක සම්බන්ධ වුණා. right. දැන් අපිට තියෙන simulate කරලා බලන්න. අපි simulate button එක ගහමු. මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා. බලන්න බන්ති කියලා. මෙයා 0.01 CI 0.01 open මේ කොහොමද? මෙන්න මෙතන තමයි වැරදි තියෙන්නේ. අපි මේක ආපහු පාරක් stop කරලා මෙන්න මෙතන අපි close එකක් දාන්න තියෙනවා. අපි මේකට open එකක් දාගමු. ඒකට කරන්නේ මේකක් අරගෙන මෙතන ගෙනල්ලා තියනවා. හරි කියන අපි මේක delete කරලා දාමු. delete කරලා අලුතෙන් normal open එකක් ගෙනල්ලා තියාගමු. තියාගෙන ඒකට address එක දෙමු CI.0.0 කියලා. ඕකේ කරමු. ඒක K1 කියලා ගන්නවා. right. අන්න අපි දැන් circuit එක සම්පූර්ණයි. right. දැන් අපි simulate කරලා බලමු. හරි අන්න load වුණා. දැන් අපි circuit එක අඩුපාඩුවක් පේන්නේ නැහැ.
පුෂ් බටන් එකට එනකන් සප්ලයි ඇවිල්ලා තියෙනවා දෙකේම. අපි දැන් ෆෝවර්ඩ් බටන් එක ගහමු. ෆෝවර්ඩ් බටන් එක මම එක කරලා ආපහු බිඳුව කරනවා. ඔන්න එක කරා. ඔන්න බිඳුව කරා. right. self hold වුණා K1 හරහා auxiliary හරහා. දැන් K1 දුවනවා. ෆෝවර්ඩ් පැත්තට මෝටරේ කරකෙන්න පුළුවන් දැන්. දැන් මම ඒ අතරේ රිවර්ස් බටන් එක ගහලා බලනවා. ඔන්න රිවර්ස් බටන් එක කරලා බිඳුව කරනවා. ඔන්න එක කරා. ඔන්න බිඳුව කරා. right. මම ආපහු එක කරලා ඔකටට පෙන්නනවා. ඔන්න මම එක කරා. එක කරපුවාම ඔකටට පේනවා මෙන්න මේ K1 ගේ ක්‍රොස් බටන් එක හරහා K2 ට සප්ලයි යන්නේ නැහැ. මොකද ඒක ඉන්ටර්ලොක් සිස්ටම් එකෙන් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. මොකද මෙයා normal open එක මෙයා on වෙලා තියෙනවා. මෙයා normal close කරගන්නවා. ඒ නිසා මෙතනින් මෙහාට සප්ලයි යන්නේ නැහැ. එතකොට ඔටෝමැටිකලිම ඉන්ටර්ලොක් සිස්ටම් එක මෙතන වැඩ කරනවා. එතකොට K2 ගේ ආරක්ෂාවට K1 මෙතනදී බලපාලා වැඩ කරලා තියෙනවා. ඒක තමයි අපේ ඉන්ටර්ලොක් සිස්ටම් එක වැඩ කරන විදිය. right. මම මේක ආපහු පාරක් 0 කරගන්නවා. ඊට පස්සේ මම මෙතන ස්ටොප් බටන් එක ගහනවා. ස්ටොප් බටන් එක කරලා බිඳුව කරනවා. ඔන්න එක කරා. ඔන්න මම බිඳුව කරා. right. ඔන්න normal තත්ත්වයට ආපහුපත් වුණා. ඊට පස්සේ මම රිවර්ස් බටන් එක ගහනවා. ඔන්න රිවර්ස් බටන් එක ගහුවා. හරි. ඔන්න අපේ ගහලා ඔන්න 0 කරා ආපහු. හරි. ඔන්න දැන් රිවර්ස් පැත්තට කන්ටැක්ටරේ දුවනවා. කන්ටැක්ටරේ දුවනවා. මම එතකොට අප ෆෝවර්ඩ් බටන් එකත් අපි ගහලා බලමු ඉන්ටර්ලොක් සිස්ටම් එකේ හරියටම වැඩද කියලා බලන්න. ඔන්න ගැහුවා. ඔන්න ඔබට පේනවා මෙන්න මේ ඔක්සිලරි හරහා K2 ගේ ක්‍රොස් ඔක්සිලරි හරහා K1 ට වෝල්ටේජ් පාස් වෙන්නේ නැහැ. ඒ නිසා K1 ආරක්ෂා වෙලා තියෙනවා. එතකොට K2 ගෙන් K1 ව ආරක්ෂා කරා. ඒක තමයි ඉන්ටර්ලොක් සිස්ටම් එක. right. මම මේක ආපහු 0 කරනවා. හරි. දැන් අපිට ඔන්න thermal overload එකක් එනවා. thermal overload එක එනවා කියන්නේ මෙන්න මෙතන pin එක වෙනවා. pin එක කරලා බලමු. ඔන්න එක වුණා. අන්න ඔකට දැක්කනේද මුළු සර්කිට් එකේම සප්ලයි නැතුව ගියා. thermal overload එක කියලා මෝටරය ආරක්ෂා කරලා දුන්නා. ලොකු කරන්ට් එකක් යන්නේ නැතුව මෝටරය ආරක්ෂා කරලා දීම තමයි thermal overload එකේදී වෙන්නේ. right. මම ඒක ආපහු 0 කරනවා. normal කරනවා. ඔන්න එතකොට ආපහු forward reverse push button දෙකට supply ඇවිල්ලා තියෙනවා. ඕන නම් අපිට ඕන පැත්තකට මෝටරේ දුව ගන්න පුළුවන්. right. ඕක තමයි ඉතින් සරලව forward reverse circuit එක කියන්නේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ගෙනෙන්න බලාපොරොත්තු වෙන star delta circuit එක. ඒකත් සරලවම කියලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද වීඩියෝ එක ටිකක් දිග වුණා. ඊගාව වීඩියෝ එකත් චුට්ටක් දිග වෙයි. මොකද සර්කිට් එක ටිකක් බරපතල නිසා සරලව කියලා දෙන්න ඕන කට්ටියට. අපි ඉතින් ඊගාවට ස්ටාර් ඩෙල්ටා සර්කිට් එකෙන් හම්බ වෙමු. ඔකට මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉස්සරහදී මම බලාපොරොත්තු වෙන Arduino එකක් මගෙන් PLC එකක් හදලා මේ අපි ලියපු software ඒකට upload කරලා වැඩ කරන්න පුළුවන් විදිහට PLC එකක් හදලා දෙන්න ඔකටට. මම ඒකට මේ දවස්වල PCB එකක් design කරගෙන යනවා. ඔකට PCB එක ගන්න පුළුවන් එහෙම වුණොත් හොඳ quality PCB එකක් අපි එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් මම අද නවතිනවා. ඔබ සැමට ස්තුතියි.